SBD2 සරලව සිංහලෙන් Mindful Contract Administrator සමගින් ශ්‍රී ලාංකික ඔබට පියදෙන තිලිනයයි මේ. අද අපි කතා කරන්න යන්නේ අර්ථ දක්වන ලද පදවල හතරවෙනි පවුල ගැන. එහෙමත් නැත්නම් හතරවෙනි ෆැමිලි එක ගැන. අපි මේ ෆැමිලි එකට කියනවා money and payments කියලා. එතකොට මේක අපි හඳුන්වන්නේ money related එහෙමත් නැත්නම් cost related words and expressions family කියලා. ඒ කියන්නේ මුදල් සම්බන්ධයෙන් වචන සහ ප්‍රකාශන ඇතුළත් වූ පවුල ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මෙතනදී මුලින්ම එනවා SBD2 එකේ මේ ෆැමිලි එකේ සමාජිකයෝ ඉන්නවා 10 දෙනෙක්. මේ 10 දෙනාගේ පළවෙනි සමාජිකයට අපි කියනවා initial contract price කියලා. මොකද්ද මේ initial contract price කියලා කියන්නේ? Amount stated in the letter of acceptance. ඒ විදිහට තමයි ඒක define කරලා තියෙන්නේ. නමුත් මෙතන පොඩි වෙනස්කමක් තියෙනවා FIRIC 1999 version එකේ සහ FIRIC 2017 version එකේ. එතනදී ඒගොල්ලෝ හඳුන්වන්නේ මේකට accepted contract amount කියලා. So initial contract price සහ accepted contract amount කියන දෙක තමයි මේ දෙකේ වෙනස තියෙන්නේ. Initial contract price එක සහ accepted contract amount කියන දෙක අතර වෙනසක් නැහැ. මේ දෙකේම කියන්නේ letter of acceptance එකේ accept කරලා තියෙන amount එක තමයි either initial contract price එකට හෝ එහෙමත් නැත්නම් accepted contract amount එකට යන්න ඕන. නමුත් ඔයගොල්ලෝ FIRIC earlier versions වලට ගියොත් ඔයගොල්ලන්ට තේරෙයි 1987 version එකේ සහ ඊට කලින් තිබිච්ච versions වල මේ accepted contract amount එක හෝ initial contract price කියන terminology එක තිබුණේ නැහැ. එතනදී contract price කියලා තමයි හැඳින්නුවේ මේ දෙකටම. මොකද්ද මේ දෙකම කියලා අදහස් කරේ? contract එක sign කරන වෙලාවේ තිබිච්ච price එක සහ අර variations claims ඒ ඔක්කොටම භාජනය වෙලා වෙනස් වෙච්ච price එකට දෙකටම කිව්වේ contract price කියලා. එතකොට මෙතනදී අර මතක ඇති ඕගොල්ලන්ට මම කලින් වීඩියෝ කොටයකදී දැනුම් දුන්නා. එකම නම තියෙන දෙන්නෙක් පන්තියේ හිටියොත් ඒ දෙදෙනා හඳුනා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. මේ අපහසුතාවය නැති කරන්න තමයි මේ වචන දෙක නැවතත් අර්ථ දක්වන ලද පද දෙකකින් ඇතුළත් කළේ. එක අර්ථ දක්වන ලද පදයකින් නැතු. එහෙම තමයි මේ කතාව දිගහැරෙන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ මතක ඇති ඉතාම ජනප්‍රිය රූපවාහිනී මාලාවක් වැඩසටහන් මාලාවක් තිබුණා Friends කියලා. මේ Friends කියන වැඩසටහන් මාලාවේ එක්තරා පුද්ගලයෙක්ට අපි හඳුන්වනවා Paul the Wine Guy කියලා. එතකොට දැන් Paul කියලා පුද්ගලයෝ ගොඩාක් ඉන්නවනම් අපේ අඳුනන වපසරිය තුල අර Paul the Wine Guy කියලා කියපු ගමන් අපිට ටක් ගාලා ඔළුවට එනවා right මේ කතා කරන්නේ මේ particular පුද්ගලයා ගැන කියලා. අන්න ඒ වගේ තමයි initial contract price කියන එක අපි initial කියන වචනේ දාපු ගමන් අපි විගසින් අපේ ඔළුවට එනවා මේ කතා කරන්නේ contract එක sign කරන වෙලාවේ තිබිච්ච price එක ගැන තමයි කියලා. එතකොට අපි දෙවනි අර්ථ දක්වන ලද පදයට ගියොත් එතනදි කතා කරනවා contract price means the amount stated in the letter of acceptance, comma subjected to adjustments in accordance with the contract. එතකොට සමහර විට initial contract price එකම contract price එක වෙන්න පුළුවන් කිසිම variation එකක් ඇති වුණ නැතුව. ඒක තමයි මෙතන කියන්නේ. එතන පැහැදිලිවම කමාවකින් අපි වෙන් කරලා තියෙනවා subjected to adjustments in accordance with the contract. එතකොට අර මම කලින් කිව්වා වගේ price එක වෙනස් වෙන්න පුළුවන් මේ contract එක ඇතුලේ තියෙන යාන්ත්‍රණයෙන් යම්කිසි variation එකක් හෝ claim එකක outcome එකක් හැටියට මේ initial contract price එකේ වෙනසක් වුණොත් අන්න ඒ වෙනස අපි ග්‍රහණය කරගන්නවා contract price එක තුලින්. එතකොට මේ විදිහට තමයි මේ අර්ථ දක්වන ලද පද දෙක අපි හඳුන්වලා දෙන්නේ. අපි ඊළඟට යමු තුන්වෙනි අර්ථ දක්වන ලද පදයට. මේකේ අපි කියන්නේ cost. මෙතන කියනවා cost means all expenditure reasonably incurred within brackets or to be incurred by the contractor, comma with the on or offset of the site. Again, comma including overhead and similar charges. Again, comma but does not include profit. එතකොට මේ අපි කතා කරනවා සියලුම cost contractor
ඇතුළත් වෙන සියලුමකට අපි සෙට්ස් ගැන කතා කරා. ඒ සෙට්ස් කියන එක ගත්තොත් කොන්ට්‍රැක්ටර්ට ඇති වෙලා තියෙන සියලුම වියදම් මේ cost කියලා capital C වලින් පටන් ගන්න අර්ථ දක්වන ලද පදය තුල ගැප් වෙලා තියෙනවා. නමුත් අපි එකක් එක්ස්ක්ලූඩ් කරලා තියෙනවා. ඒකත් හරියට අර සර්වත්‍ර කුලකේ එක්තරා කුලකයක් තියෙනවා cost කියලා. ඒ කුලකෙන් පිට තියෙනවා profit කියලා. තවත් එලිමන්ට් එකක්. එතකොට මෙන්න මේ එලිමන්ට් එක මේ profit කියන එලිමන්ට් එක අපි කොහොමද මේ SBD2 යාන්ත්‍රණය තුල SBD2 සැකැස්ම තුල අපි කොහොමද මේක ඇඩ්මිනිස්ටර් කරන්නේ? අපි මේක කොහොමද පරිපාලනය කරන්නේ? ඔයගොල්ලන්ට තේරෙයි සමහර ක්ලෝසස් තියෙනවා SBD2 එකේ. ඒ වගේම FIDIC 1999 version එකෙත් සමහර තැන්වල තියෙනවා මේ profit. මේ profit කියන හැමතැනම මේගොල්ලෝ දාලා තියෙනවා cost plus reasonable profit කියලා. එතකොට මේ reasonable profit කියන්නේ මොකක්ද? දැන් reasonable profit එකක් කියලා අදහස් කරාම අපි දන්නවා contract එකට parties දෙකක් තියෙනවා. අපි ඉගෙන ගත්තා කලින් පවුලක මෙහෙම parties දෙකක් තියෙනවා. කලින් අර්ථ දක්වන ලද පවුලක තිබුණා. මේ parties දෙක තමයි employer සහ contractor කියන parties දෙක. දැන් මෙතනදී ඊටාම වැදගත් ප්‍රශ්නයක් ඔලුවට එනවා. මොකද්ද මේ reasonable කියලා කියන්නේ? සමහරවිට ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය නීතිමය පදනම මත ගත්තොත් එහෙම ඔයගොල්ලෝ අහලා ඇති expression එකක් within reasonable time කියලා. එතකොට within reasonable time කියලා අදහස් කරන්නේ සාධාරණ වූ කාල සීමාවක් තුල. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් variation එකක් issue කරාට පස්සේ ඒ variation එකට අදාළ cost එක contractor දෙන්න ඕන within reasonable time. ඒ මොකද ඒකෙන් අදහස් කරන්නේ සාධාරණ කාල සීමාවක් ඇතුළත ඒ cost එක දෙන්න ඕන. මොකද හේතුව මේක අපිට අනන්තය දක්වා ගෙනියන්න බෑ. ඒ කියන්නේ කාල සීමාවක් තුල රාම කළ යුතුයි. නමුත් reasonable කියන වචනය ගත්තොත් ඒ වචනය තුල ගැප් වෙලා තියෙනවා සාපේක්ෂයි කියන එක. reasonable කියන එක objective term එකක් නෙවෙයි, ඒක හරි subjective term එකක්. මට reasonable වෙන දේ ඕගොල්ලන්ට reasonable නොවෙන්න පුළුවන්. ඕගොල්ලන්ට මතක ඇති මීට කලින් වීඩියෝ පටයකදී මම හඳුන්වනවා exceptionally adverse climatic conditions ගැන. මොකද්ද මේ exceptionally adverse climatic conditions කියලා කියන්නේ? අර සාමාන්‍ය climatic conditions වලට වඩා ඔබට ගිය දෙයක්. එතනින් එහාට ගිය දෙයක් ගැන තමයි කතා කරන්නේ. නමුත් කොච්චර එහාට ගිය දෙයක්ද කියන එක මේ වචනය තුල හරියට ගැප් වෙලා නැහැ. එතකොට මේ reasonable කියන වචනය ගැටලුවකට ලක් වෙනවා. මේ reasonable කියන වචනය තුල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නිසා FIDIC 2017 version එක ඔයගොල්ලෝ බැලුවොත් පෙනෙයි එතන තියෙනවා මෙන්න මෙහෙම සඳහනක්. මොකද්ද මේ සඳහන? මේකේ කියනවා cost plus profit කියලාත් අපි define term එකක්. එහෙමත් නැත්නම් අර්ථ දක්වන ලද පදයක් හඳුන්වලා දීලා තියෙනවා. එතෙන්දි පැහැදිලිවම කියලා දෙනවා cost plus profit කියලා කියන්නේ contractorට incur වෙන cost එකට අමතරව contract data තුල සඳහන් වෙන profit එක. ඒක සඳහන් කළා නැත්නම් එතනටත් අපි option එකක් දීලා තියෙනවා 5% කියලා ගන්න කියලා 5%. ඔයගොල්ලන්ට මේ තිරේ දිස් වෙන්නේ cost plus profit කියන FIDIC 2017 version එකේ තියෙන අර්ථ දක්වන ලද පදේ. එතකොට අර profit කියන එක පිළිබඳ ඇති වෙන සියලුම ගැටලු निराකරණය වෙනවා. ඒක පැහැදිලිව අර්ථ දක්වලා තියෙනවා. ඒක තමයි අර බාල සහෝදරයා මම කලින් කිව්වේ වැඩිමහල් සහෝදරයන්ගේ ජීවිතයට මුහුණ පාන ගැටලු වලට බාල සහෝදරයෝ බලාගෙන ඉන්නවා. ඒ ගැටලු වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා බාල සහෝදරයෝ ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගෙන වඩා සාර්ථක ගමනක් යනවා. ඉතින් අර ඒ වගේ දෙයක් තමයි මෙතන cost plus profit කියලා අර්ථ දක්වන පදයක් FIDIC 2017 version එකේ ඇතුළත් කරලා තියෙන්නේ. අපි එතනින් එහාට යමු. හතරවෙනි අර්ථ දක්වන ලද පදය. මේකේ අපි කියනවා final payment certificate. මෙතන කියලා තියෙන්නේ means the payment certificate issued under subclause 14.12. එතන පැහැදිලිවම subclause 14.12 කියලා අදහස් කරන්නේ issue of final payment certificate. මෙතෙන්දී තමයි contractorට තියෙන obligations වලින් contractor discharge වෙන්නේ. අර final approval of the works කියලා කියන්නේ ඔය final payment certificate එක issue කරාම ඇත්තටම කරලා තියෙන වැඩ හරියට approve කරාට පස්සේ issue කරන certificate එක තමයි final payment certificate කියලා කියන්නේ. එතකොට අපි යමු ඊළඟ අර්ථ දක්වන ලද පදයට. එතන කියනවා final statement. මෙතන පැහැදිලිව තේරුම් ගන්න අපි payment application එකක් කියලා අපේ ව්‍යවහාරයේ යොදන වචනයක් නේ අපි කියනවා ඒක. අපේ ව්‍යවහාරයේ අපි භාවිත කරන්නේ ගොඩක් වෙලාවට payment application එකක් කියලා. නමුත් FIDIC terminology එකේ එහෙමත් නැත්නම් SBD2 terminology එකේ අපි භාවිත කරන්නේ statement කියලා. contractor engineerට submit කරන
payment application එකට අපි කියන්නේ statement කියලා. මෙතන final statement කියලා කියන්නේ means the statement defined in subclause 14.10. මෙතන පැහැදිලිවම කියලා තියෙනවා application for final payment certificate. එතකොට අර payment application කියන එකම තමයි මෙතන තියෙන්නේ. නමුත් වෙනත් භාවිතයක් වෙනත් වචනයක් අපි යොදලා තිනවා final payment application කියන එකට. ඊළඟට අපි යනවා interim payment certificate. Interim payment certificate එක කියලා කියන්නේ means a payment certificate issued under clause 14. Clause 14 කියලා කියන්නේ මොකක්ද? Contract price and payment. එතකොට contract price and payment කොහොමද payment එකක් කරන්නේ කියලා. එතකොට FIDIC වලට අනුබද්ධ එමත් නැත්නම් FIDIC ආශ්‍රිතව සැකසුණු standard forms of contract වල මේ interim payment කියන concept එක තියෙනවා. මේ concept එක වෙනත් standard forms of contract වලත් තියෙනවා. උදාහරණයකට ගත්තොත් NEC new engineering contract වල මේ stage payment එහෙමත් නැත්නම් interim payments කියන concept එක තියෙනවා. මොකද contractor ගේ cash flow එක facilitate කරන්න, contractor මුදල් ලැබෙන ප්‍රමාණය facilitate කරන්න තියෙන එක්තරා යාන්ත්‍රණයක් තමයි interim payment certificate එක කියලා කියන්නේ. ඊළඟට අපි යනවා payment certificate. Payment certificate means a payment certificate issued under clause 14. මෙතනදී ඔයගලන්ට තේරෙනවා interim payment certificate කියලා වෙනම අදහස් කරනවා, payment certificate කියලා වෙනම අදහස් කරනවා. මොකද ඔයගලන්ට මේ SBD2 පරිශීලනය කරද්දී ඔයගලන්ට තේරෙයි සමහර තැන්වල payment certificate කියලා හඳුන්වනවා, සමහර තැන්වල interim payment certificate කියලා හඳුන්වනවා. එතකොට මේ දෙක අතර ගැටුමක් ඇති නොවන විදිහට payment certificate එකක් කියලා කියන්නේ. A payment certificate issued under clause 14 price and payment. එතකොට මේ දෙක අතර ගැටුමක් ඇති නොවන විදිහට තමයි payment certificate එක කියන එක අපි වෙනම හඳුන්වලා තියෙන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි final payment certificate එක කියලා ගත්තොත් ඒකත් payment certificate එකක්. නැවතත් අපි අර කුලක පිළිබඳ දැනුමට තමයි යන්නේ. clause 14 එක යටතේ issue කරන හැම payment certificate එකක්ම අපි හඳුන්වනවා අර common payment certificate කියන ගණයට. නමුත් interim payment certificate එකක් කියලා කියන්නේ contract එක අතරතුර contract එක කරපු සමහර කාර්යයන්ට අතරමඟදී ගෙවීමට තමයි අපි interim payment certificate එක කියලා කියන්නේ. ඊළඟට අපි යනවා provisional sum කියන item එකට. ඔයගලන්ට මතක ඇති ඔයගොල්ලෝ පරිශීලනය කරලා තියෙනවා නම් FIDIC වල කලින් versions. මේ කලින් versions වල තියෙනවා provisional sum එක සම්බන්ධයෙන් එක්තරා වෙනස්කමක් තියෙනවා. මේ උදාහරණයක් ඇරෙට මේ ඔබට තිරේ දිස් වෙන්නේ 1987 version එක. මෙතන කියලා තියෙනවා means a sum if any which is specified in the contract as a provisional sum for the execution of any part of the works. For the execution of any part of the works. Or for the supply of plant, materials or services under subclause 13.4. මේ provisional sum කියන concept එක ඔයගලන්ට මතක ඇති. FIDIC earlier versions වල මේගොල්ලෝ කියනවා employerට පුළුවන් මේ provisional sum එක සම්පූර්ණයෙන්ම භාවිත කරන්න, කොටසක් භාවිත කරන්න, එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන් භාවිත නොකර ඉන්න. Okay? The employer can use the full provisional sum, part of it or not at all. මේ ඔයගලට තිරේ දිස් වෙන්නේ FIDIC 1987 version එක. නමුත් FIDIC 1999 version එක සහ SBD2 එකට යනකොට මේ provisional sum කියන එකේ definition එකේ කිසියම් වෙනසක් ඇති වුණා. employerට බෑ provisional sum එකක් සම්පූර්ණයෙන්ම නැති කරන්න. ඒක පැහැදිලිවම ලියලා තියෙනවා. අර specific term එක not at all කියන specific term එක දැන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා තියෙනවා provisional sum එකේ definition එක තුලින්. මෙතනදී කියලා තියෙනවා provisional sum means a sum within brackets if any. එතකොට මෙතනත් discretional if any කියලා කිව්වම හැමතිස්සෙම කියන්නේ ඒක තිබිය යුතුම නැහැ. If any which is specified in the contract as a provisional sum. Capital P, capital S. For the execution of any part of the works for the supply of plant, materials or services. එතකොට මේ provisional sum වර්ග ගොඩක් ගැන මෙතන කතා වෙනවා. ඔයගොල්ලෝ දන්නවා provisional sum එකක් කියලා දෙයක් allocate කරන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්. පළවෙනි හේතුව තමයි design එක සම්පූර්ණයෙන් complete කරගන්න බැරි වෙන්නේ නැති එක්තරා works කොටසක් සම්බන්ධයෙන්. එතකොට මේ works කොටස සම්බන්ධයෙන් නිවැරදි විදියට design එක complete කරගන්න බැරි වුණොත් contractor tenderer-ට වැරදි අවබෝධයක් දෙනවට වැඩිය හොඳයි. ඒක bill of quantity එකකින් අයින් කරලා පසුවට තියෙන එක හරි ඩිසයින් එක ආවට පස්සේ ඒ ඩිසයින් එකට අනුව ඔයගලන්ට පුළුවන් the engineer පුළුවන්
drawings සහ specification issue කරන්න. මොකද හේතුව දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම සමහර interior designs තියෙනවා. ඒ interior designs වලට යම්කිසි කාල සීමාවක් යනවා. එතකොට මෙතනදී provisional sum item එකක් අපිට දාන්න පුළුවන්. ඒ provisional sum item එකට අනුව interior designer contract එක sign කරාට පස්සේ interior designerට පුළුවන් මේ design එක complete කරලා ඒ provisional sum item එක provisional sum යාන්ත්‍රණය යටතේ contract එකට ඉදිරිපත් කරන්න. එතකොට මේක price වෙන්නේ කොහොමද? සමහර වෙලාවට BOQ එකේ තියෙනවා නම් rate එකක්. මේ කියන particular provisional sum element එක cover වෙන අපිට පුළුවන් ඒක ඒ විදිහට cover කරන්න. තවත් විදියක් තියෙනවා සමහරක් තියෙනවා specialized works. specialized works කියලා කියන්නේ විශේෂිත වූ කර්තව්‍යයන්. දැන් උදාහරණයක් ඇටියට smart building system එකක්. smart building system එකක් ගැන කතා කරද්දී ඒවා ඒ ආකාරයේ කර්තව්‍යයන් එම සේවයන් ලබා දෙන විශේෂිත වූ පුද්ගලයන් සිටිනවා. විශේෂිත වූ ආයතන තිබෙනවා. එතකොට මේ ආයතනයක් විසින් කළ යුතු කර්තව්‍යයකට අපිට පුළුවන් provisional sum එකක් allocate කරන්න. එහෙමත් නැත්නම් specialized items තියෙනවා. specialized materials තියෙනවා. ඒ materials උත් විශේෂිත වූ පුද්ගලයන් විසින් තමයි supply කරන්නේ. general contractor කෙනෙක්ට සමහරවල්ලාට supply කරන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ සඳහාත් අපිට පුළුවන් provisional sum එකක් allocate කරන්න. එතකොට provisional sum වර්ග තුනක් ගැන අපි මෙතනදී කතා කරා. main contractor can do, nominated subcontractor can do, nominated supplier can do. ඔය වගේ විවිධාකාර වූ විදි තියෙනවා provisional sum එකක් administer කරන්න. එතකොට provisional sum එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක මේ අර්ථ දක්වන ලද පදය තුල ඊටාම පැහැදිලිවම gap වෙලා තියෙනවා. අපි යමු ඊළඟ අර්ථ දක්වන ලද පදයට. මේක කියන්නේ මොකද්ද? retention money. Retention money means the accumulated retention monies which the employer retains under subclause 14.3 and pays under subclause 14.8. එතන retention money කියලා කියන්නේ accumulated retention money කියන එක. ඔයගොල්ලන් දන්නවා retention money වලට තියෙනවා එක්තරා යාන්ත්‍රණයක්. මොකද්ද මේ යාන්ත්‍රණය? ඒ කරන ලද කර්තව්‍යයන්ගෙන් 105ක් ඕ එක්තරා 100 ප්‍රමාණයක් ඔබට පුළුවන් තියාගන්න. මොකද්ද මේ තියාගැනීමේ තියෙන වැදගත්කම? එම කර්තව්‍ය සම්පූර්ණ වුණා කියලා අපි හඳුන්වන්නේ taking over certificate එක issue කරන දවසට. එතකොට මෙන්න මේ taking over certificate එක issue කරන දවසට අපි කියනවා SBD terminology එක යටතේ SBD හඳුන්වීම යටතේ one half of the retention money can be released. අපි බොහෝ දුරට 105ක් තමයි retention money හැටියට රඳවගන්නේ. ඒ කරන ලද වැඩ ප්‍රමාණයෙන් 105ක් හැටියට තමයි අපි රඳවගන්නේ. අපි දුමු 1 million contract එකක් ගත්තොත් ඒ 1 million contract එකෙන් 500,000 කර්තව්‍ය කළ අවසාන නම් ඒ 500,000 වලින් අපිට පුළුවන් එක්තරා කොටසක් 10%ක් රඳව ගන්න. හැබැයි අපිට එතන තියෙනවා සීලින් එකක් කියලා එකක්. මොකද්ද මේ සීලින් එකෙන් කියලා කියන්නේ? contract price එකෙන් initial contract price එකෙන් 105ක් දක්වා පමණයි අපිට රඳවා ගන්න පුළුවන්. එතනින් එහාට අපිට රඳවා ගන්න බෑ. ඒතකොට මේ 105න් පළවෙනි කොටස 2.5 අපිට රිලීස් කරන්න පුළුවන්. නැවත කොන්ට්‍රැක්ටරට ලබා දෙන්න පුළුවන්. ටේකින් ඕවර් සර්ටිෆිකේට් එක ඉෂුව කරාට පස්සේ ඊළඟට සම්පූර්ණයෙන්ම කාර්යය නිම වෙන්නේ අර ඩිෆෙක්ට්ස් නොටිෆිකේෂන් පීරියඩ් එක අවසන් වුණාට පස්සේ එතෙන්දී අපිට පුළුවන් ඉතුරු රිටෙන්ෂන් එක රිලීස් කරන්න. එතකොට මේ රිටෙන්ෂන් මනි කියන යාන්ත්‍රණය හඳුන්වා දීම සඳහා රිටෙන්ෂන් මනි කියන එක අපි පැහැදිලිවම කැපිටල් R සහ කැපිටල් M වලින් යුක්තව අපි හඳුන්වනවා ඩිෆයින්ඩ් ටර්ම් එකක්. එහෙමත් නැත්නම් අර්ථ දක්වන ලද පදයක් හැටියට. ඊළඟට අපි යනවා ස්ටේට්මන්ට් කියන එක. මේ ස්ටේට්මන්ට් කියන එකත් ඉතාම වැදගත්. එතන තියෙනවා means a statement submitted by the contractor as part of an application under clause 14. As part of an application under clause 14 කියලා කියන්නේ අත්‍තරම payment application කියන concept එක තමයි මෙතන statement එක කියලා කියන්නේ. මොකද clause 14 එක යටතේ ඔයගොල්ලෝ කියලා බැලුවොත් එහෙම contract price and payment for a payment certificate තව දේවල් තියෙනවා submit කරන්න අවශ්‍ය වෙනවා. සමහර substantiation කරන්න සිද්ධ වෙනවා. සමහර ලියකියවිලි අර ගෙවීමට අදාළ ලියකියවිලි වලට අමතරව ඒක substantiate කරන්න තියෙන තවත් ලියකියවිලි කීපයක්ම තියෙනවා. ඒක අපි close එකට ගියාම අපි කතා කරමු. මෙතනදී මේක කියලා තියෙනවා
means a statement submitted by the contractor as a part of an application. එතකොට මේ application එකේ එක්තරා කොටසක් හැටියට තමයි statement කියන එක. අපි payment application එක කියලා හඳුන්වන කොටසට තමයි අපි මේ statement කියලා අදහස් කරන්නේ. එතකොට මේ විදිහට තමයි FIDIC SBD2 යටතේ මේ හතරවෙනි පවුලේ සමාජිකයන් 10 දෙනා හඳුන්වලා දෙන්නේ. දැන් අපි බලමු මේවට අමතරව තවත් තියෙනවද කියලා අලුතෙන් අපිට ඉගෙන ගන්න දේවල්. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම FIDIC 1999 version එකේ මේ SBD2 ගේ නියුන් සහෝදරයා තුල ගැප් වෙලා තියෙනවා මේ particular family එකට අදාළ definitions 12ක්. එතකොට ඔයගොල්ලෝ බලන්න ඇති මොනවද මේ අපිට මගහැරුණු definitions දෙක කියලා. එතකොට මේ මගහැරුණු definitions දෙක තමයි ඔයගලන්ට මම දැන් ඉදිරිපත් කරන්න යන්නේ. එකක් අපි අදහස් කරනවා local currency කියලා. local currency කියලා අදහස් කරන්නේ මේ contract එක, මේ project එක ඇති වෙන තැන, මේ project එක ක්‍රියාත්මක වෙන රටේ currency එකට තමයි අපි local currency කියලා කියන්නේ. ඊට අමතරව අපි foreign currency කියලා කියනවා. foreign currency කියලා කියන්නේ මේ contract එක එහෙමත් නැත්නම් මේ project එක ක්‍රියාත්මක වෙන රටෙන් බැහැර වූ රටක කිසියම් currency එකක් ගැන අපි කතා කරනවා නම් අපි ඒකට කියනවා foreign currency කියලා. එතකොට මේ අර්ථ දක්වන ලද පද දෙකත් ගැබ් වෙලා තියෙනවා FIDIC 1999 version එකේ යටතේ. මම හිතනවා මේ අර්ථ දක්වන ලද families වල හතරවෙනි family එක. එහෙමත් නැත්නම් words and expressions for money. එහෙමත් නැත්නම් payments. money and payments කියන family එක සම්බන්ධයෙන් ඔයගලන්ට හොඳ දැනුමක් ලැබෙන්න ඇති. නැවතත් අපි mindful contract administrator යටතේ SBD2 සරලව සිංහලෙන් වැඩසටහනකින් හමු වෙමු. ආයුබෝවන්.